සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගය විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රහ්මණෙක් ඇවිල්ලා අසා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ශාසනයෙන් පිට එක්කෙනෙක් හරි දුකින් නිදහස් වෙලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රහ්මණයේ, මේ බුදුසසුනින් පිට එක්කෙනෙක්වත් තථාගතයන් වහන්සේ දකින්නේ නැහැ කිව්වා, දුකින් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ වගේම මේ බ්‍රහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟට අසා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, එහෙනම් මේ බුද්ධ ශාසනයෙන් පිට එක්කෙනෙක් හරි සුගතියේ උපදිලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රහ්මණය, මං කල්ප 91ක් ආපස්සට සිහි කරනවා කිව්වා. ඒ කල්ප 91 ඇතුළත එකම එක්කෙනෙක් මං දකින්නවා කිව්වා, බුද්ධ ශාසනයෙන් පිට සුගතියේ ඉපදිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, ආන් ඒකෙනත් මේ කර්මඵල විශ්වාස කරපු කෙනෙක්. එහෙනම් පින්වත්නි, අපට ඒකෙන් පේනවා මේ බුද්ධ ශාසනය තුල පිහිටලා තමයි කෙනෙකුට මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම බුද්ධ ශාසනය තුල පිහිටලා තමයි කෙනෙකුට සුගති රැකවරණය ලබන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සිංහනාද කරන්න කිව්වා, මේ බුද්ධ ශාසනයේ පමණයි පළවෙනි සමණයා ඉන්නේ කියලා. මේ බුද්ධ ශාසනයේ පමණයි දෙවෙනි සමණයා ඉන්නේ කියලා. මේ බුද්ධ ශාසනයේ පමණයි තුන්වෙනි සමණයා ඉන්නේ. හතරවෙනි සමණයා ඉන්නේ මේ බුද්ධ ශාසනය තුල පමණයි කියලා සිංහනාද කරන්න කිව්වා. ඒ කියන්නේ බුද්ධ ශාසනයක පමණයි සෝහාන් වෙන්න පුළුවන්නේ. බුදු සසුනක පමණයි කෙනෙකුට සකදාගාමි වෙන්න පුළුවන්නේ. බුද්ධ ශාසනයක පමණයි කෙනෙකුට අනාගාමී වෙන්න පුළුවන්නේ. බුද්ධ ශාසනයක පමණයි කෙනෙකුට අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්නේ. ඒ වගේම බුද්ධ ශාසනයක් පවතින කාලයක තමයි
දුගතියට යන අය පින්වත්නි දුගතියට නොයා සුගති ලෝක පිරෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. බුද්ධ ශාසනයක් පවතින කාලයක මේ දෙවියන්ට මිනිසුන්ට මහා සිත සැලසෙනවා. බුද්ධ ශාසනයක පිහිටලා ඉපදීම උරුම කරගත් සත්වයන්ට ඉපදීමෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ජරාව උරුම කරගත්තු සත්වයන්ට ජරාවෙන් උරුම නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මරණී උරුම කරගත්තු සත්වයන්ට මරණින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ලෙඩවීම උරුම කරගත්තු සත්වයන්ට ලෙඩවීමෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලීම් උරුම කරගත්තු සත්වයන්ට ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි මේ හැම දුකකින්ම නිදහස් වෙන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක් තුල පිහිටලා පමණයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරම කල්යාණ මිත්‍ර වූ මා කරා පැමිණිලා මේ ඉපදීම උරුම කරගත්තු සත්‍යයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරාව උරුම කරගත්තු, ලෙඩවීම උරුම කරගත්තු, මරණී උරුම කරගත්තු, ශෝක වැළපීම් දුක් දුම්නස් උරුම කරගත්තු සත්‍යයන් මා කරා පැමිණිලා මේ සියලු දුක් දුම්නස් වලින් නිදහස් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් පින්වත්නි අපට මේ ලැබිලා තියෙන්නේ සුළුපටු වාසනාවක් නොවේ. අපිට මේ බුද්ධ ශාසනය තුල පිහිටලා අපිට වාසනාව ලැබුණා බුදුරජාණන් වහන්සේව සරණ යන්නට, ධර්මයේ සරණ යන්නට, සංඝයා සරණ යන්නට. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නට අපිට වාසනාව ලැබුණා. පින්වත්නි මේ ලැබිච්ච වාසනාව අපි පෙර සසරේ කරන ලද පිනකට ලැබිච්ච දුර්ලභ වාසනාවක්. මේ ලැබිච්ච දුර්ලභ වාසනාව තුළ අපි අපේ ජීවිතේට මේ බුද්ධ ශාසනය තුල පිහිටලා අපේ ජීවිතවලට පිහිට රැකවරණේ අපි සලසාගත යුතුයි. පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල පිහිටලා අපේ ජීවිතේට අපි ගුණධර්ම අපේ ජීවිතයේ තුල පුරුදු කළොත්, අපි මේ බුද්ධ ශාසනය තුල පිහිටලා අපි තෙරුවන් සරණ තුල පිහිටියොත්, අපි සිල්වත් වුණොත් තමයි පින්වත්නි අපේ ජීවිතේට පිහිට රැකවරණය ලැබෙන්නේ. ඒ වගේම පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අපි දියුණු කරන්න කැමති නම් ඒත් අපි කළ යුත්තේ තෙරුවන් සරණ තුල පිහිටලා සීලී දියුණු කරමින් මේවට ගෞරව කරමින් වාසය කරන එකයි. යම්කිසි කෙනෙක් කැමති නම් මේ බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් පවතිනවට, බොහෝ කාලයක් දෙවි මිනිසුන් අතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇහෙනවට යම්කිසි කෙනෙක් කැමති නම් එයා කළ යුත්තේ මේ බුද්ධ ශාසනය තුල පිහිටලා මේ තෙරුවන් සරණ තුල පිහිටලා තමන් තුල සීලය ආදී ගුණධර්ම දියුණු කරන එකයි. ඉතින් අද අපි ඊ타ත්ම ලස්සන දේශනාවක් ශ්‍රවණය කරන්න යන්නේ. මේ දේශනාවේ සඳහන් වෙන්නේ බුද්ධ ශාසනයක් চিරාත් කාලයක් පවතින්නේ කොහොමද? මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා මේ දේශනාව තුල සඳහන් වෙනවා. මේ දේශනාවේ නම තමයි සද්ධම්ම පතිරූපක සූත්‍රය. මේ දේශනාව දේශනා කරන සමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එදා
මේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු තුතිය ශ්‍රාවකෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා කෝනුකෝ බන්ති හේතුකෝ පච්චයෝ යේන පුබ්බේ අපතරානි යේවන සික්ඛාපදානි අහේසුං බෞතරාච බික්කු අභිඤ්ඤාය සන්ටහින්සු. බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර බොහෝම ශික්ෂාපද ටිකයි තිබ්බේ කියනවා. නමුත් ස්වාමීනි බොහෝ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වේ සාක්ෂාත් කළා කියනවා. මේකට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා කෝපන බන්ති හේතුකෝ පච්චයෝ යේන තරෙහි බෞතරානි යේව සික්ඛාපදානි අපතරාච බික්කු අඤ්ඤාය සන්ටහන්තිති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නමුත් දැන් බොහෝ ශික්ෂාපදයන් පනවලා තිනවා. නමුත් ස්වාමීනි බොහෝම සුළු පිරිසක් තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේකට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසා හිටියා. ඒ විලායි බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං හේතං කස්සපෝ හෝති සත්තේසු බහිමානේසු සද්ධම්මෝ අන්තරදායමානෝ බහුතරාණි චේව සික්ඛාපදානි හොಂತಿ. කාශ්‍යප ඒක එහෙම තමයි කියනවා. මේ සත්‍යයා පිරිහෙන කාලයට මේ සත්‍යයාගේ මේ කෙලිස් බහුල කාලයට බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ ශික්ෂාපදයන් පැනවෙනවා කියනවා. නමුත් කස්සප බොහෝම ටික දෙනයි කියනවා අරහත්ත්වේ සාක්ෂාත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා නවතාවා කස්සප සද්ධම්මංස අන්තරදානං හෝති යාවන සද්ධම්මං පතිරූපකං ලෝකේ උපජ්ජති. කස්සප මේ සද්ධර්මී වේසින් අධර්මී ලෝකේ පහළ නොවෙන තාක්කල් මේ සද්ධර්මී අතුරුදහන් වෙන්නේ නැහැ කියනවා. යතෝචකෝ කස්සප සද්ධම්ම පතිරූපකං ලෝකේ උපජ්ජති අත සද්ධම්මස්ස අන්තරදානං හෝති. කස්සප යම්කිසි දවසක මේ සද්ධර්මී වේසින් අධර්මී පහළ වෙයිද සද්ධර්මී නුවණ දෙයක් පහළ වෙයිද ආන් නිදාට මේ සද්ධර්මී අතුරුදහන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා රත්තරන් නොවන දෙයක් පහළ නොවන තාක්කල් මේ රත්තරන් අතුරුදහන් වෙලා යන්නේ නැහැ කියනවා. යම්කිසි දවසක මේ රත්තරන් වගේ රත්තරන් නොවන දෙයක් පහළ වුණාද ආන් නිදාට මේ රත්තරන් අතුරුදහන් වෙලා යනවා කියනවා. ආන් මේ වගේ කස්සප යම්කිසි දවසක මේ සද්ධර්මී වේසෙන් අධර්මී පහළ නොවන තාක්කල් මේ සද්ධර්මී අතුරුදහන් වෙන්නේ නැහැ කියනවා. නමුත් යම්කිසි දවසක සද්ධර්මී වේසෙන් අසද්ධර්මී පහළ වේද ආන් ඉදාට මේ සද්ධර්මී අතුරුදහන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ පෙන්වලා දුන්නා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නකෝ කස්සප පඨවි ධාතු සද්ධම්මස්ස අන්තරදාපේති.
කස්සප මේ පඨවි ධාතුව මේ සද්ධර්මය අතුරුදහන් කරන්නේ කියනවා. න ආපෝ ධාතු සද්ධම්මස්ස අන්තරදහපේති. මේ ආපෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නැහැ කියනවා. න තේජෝ ධාතු සද්ධම්මං අන්තරදාපේති. මේ තේජෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නැහැ කියනවා. න වායු ධාතු සද්ධම්මං අන්තරදාපේති. කස්සප මෙන්න මේ වායු ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නැහැ කියනවා. අතකෝ ඉදමේවතේ උපජ්ජන්ති මෝග පුරිසා යේ ඉමං සද්ධම්මං අන්තරදාපෙන්ති. පින්වත් කස්සප ඒ හිස් පුරුෂයා පහළ වෙන්නේ මේ බුද්ධ ශාසනයමයි කියනවා. මේ සද්ධර්මය අතුරුදහන් කරවන ඒ හිස් පුරුෂයා පහළ වෙන්නේ මේ බුද්ධ ශාසනයමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එනම් පින්වත්නි මේ පඨවි ධාතුවට මේ සී සද්ධර්මයේ අතුරුදහන් කරවන්න පුළුවන් කමක් නැහැ. ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට මේවා කිපුණා කියලා මේ සී සද්ධර්මයේ අතුරුදහන් වෙලා යන්නේ නැහැ. එහෙනම් මේ සී සද්ධර්මයේ අතුරුදහන් කරවන්න පුළුවන්නේ මේ බුද්ධ ශාසනය තුලම පහළ වෙන හිස් පුරුෂයන්ටයි. එනිසා පින්වත්නි අපි එවැනි හිස් පුරුෂයන් බවට පත් නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ දේශනාව තුළ කවුද මේ සී සද්ධර්මයේ අතුරුදහන් කරවන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ දේශනාව තුළ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සේතාපි කස්සප නාවා ආදිකේනව ඕපිලවති නකෝ කස්සප ඒවන් සද්ධම්මස්ස අන්තරදානං හෝති. ආනන්ද මේ නැවක බඩු පිරීලා වැඩිවීම තුලින් ඒ නැවට දරන්න බැරි තරම් බඩු පිරවීම තුලින් නැව ගිල්ල යනවා. ආන් ඊ විදිහට මේ සද්ධර්මය අතුරුදහන් වෙලා යන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පංචකෝ කස්සප ඔක්කමනියා ධම්මං සද්ධම්මස්ස සම්මෝසාය අන්තරදානාය සංවත්තන්ති. කස්සප මේ කරුණු පහක් නිසා කියනවා හේතු කරගෙනයි කියනවා මේ සද්ධර්මයේ හඳුනා නොගැනීම පිණිසත් මේ සද්ධර්මයේ අතුරුදහන් වීමත් පවතින කරුණු පහක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ වදාලා කතමේ පංච කස්සප ඒ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අසා හිටියා. ඒ විදිහට අහලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉද කස්සප බික්කු බික්කුණියෝ උපාසක උපාසිකායෝ සත්තරි අගහරෝ විහෙරಂತಿ අපතිසා. කස්සප භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතුව වාසය කරනවා. ඔන්න සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙන පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතිකම. කීකරුකමක් නැතිකමයි ශාසනීය අතුරුදහන් වෙන්න හේතු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මෝ අගහරෝ විහෙරಂತಿ අපතිස්සා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ ධර්මයට ගෞරවයක් නැතුව කීකරුකමක් නැතුව වාසය කරනවා. සංඝෝ අගහරෝ විහෙරಂತಿ අපතිස්සා. ඒ වගේම සංඝයාට ගෞරවයක් නැතුව කීකරුකමක් නැතුව වාසය කරනවා. ඊළඟට සික්කාය අගහරෝ විහෙරಂತಿ අපතිස්සා. ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැතුව ඒ වගේම කීකරුකමක් නැතුව වාසය කරනවා. සමාධිස්මින් අගහරවා විහෙරಂತಿ අපතිස්සා. මේ සමාධියට ගෞරවයක් නැතුව ඒ වගේම කීකරුකමක් නැතුව වාසය කරනවා. ඉමේකෝ කස්සප පංච උක්කමනියා ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තරදානාය සංවත්තන්ති.
පින්වත් කස්සප මේන්න මේ කාරණා තමයි මේ සද්ධර්මයේ හඳුනා නොගැනීම පිණිස මේ සද්ධර්මයේ අතුරුදහන් වීම පිණිස පවතින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එනම් පින්වත්නි මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්න මේන්න මේ කියන කරුණු පහ තමයි හේතු වෙන්නේ. ඒ තමයි යම්කිසි කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැත්තම්, යම්කිසි කෙනෙකුට ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැත්තම්, යම්කිසි කෙනෙකුට සංඝයා කෙරෙහි ගෞරවයක් නැත්තම්, යම්කිසි කෙනෙකුට ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැත්තම්, යම්කිසි කෙනෙකුට සමාධිය කෙරෙහි ගෞරවයක් නැත්තම්, ආන් ඉදාට තමයි මේ ශාසනයේ පිරිහිලා යන්නේ. මේ සද්ධර්මයේ අතුරුදහන් වෙලා යන්නේ පින්වත්නි ඕන්න ඔය කියපු කාරණා නැතිවීම තුළ. එහෙනම් මේ සී සද්ධර්මයේ අතුරුදහන් කරවන්න පුළුවන්නේ, මේ සද්ධර්මයේ නැති කරන්න පුළුවන්නේ, මේ බුද්ධ ශාසනය විනාශ කරන්න පුළුවන්නේ මේ ශාසනයේ පහළ වෙන භික්ෂු භික්ෂුණී උපාසකා උපාසිකා කියද මේ සිව්වනක් පිරිසටමයි. ඒ පිරිස තුළ ශාස්ත්‍රු ගෞරවයේ නැති වෙනකොට, ධර්මයේ ගෞරවයේ නැති වෙනකොට, සංඝයා කෙරෙහි ගෞරවයේ නැති වෙනකොට, ශික්ෂාව කෙරෙහි ගෞරවයේ නැති වෙනකොට, සමාධිය කෙරෙහි ගෞරවයේ නැති වෙනකොට පින්වත්නි එයයි මොකද කරන්නේ? ධර්මයේ වේසින් අධර්මයේ කියනවා. ඒ වගේම අධර්මී ධර්මී විදිහට කියනවා. අවිනී විනී විදිහට කියනවා. විනය අවිනී විදිහට කියනවා. මේ විදිහට ගෞරවයේ නැතිවීම තුළින් මේ ධර්මයේ වේසින් අධර්මී කියනකොට අධර්මී තමයි මිනිස්සු අතරට යන්නේ. දෙවියන් අතරට යන්නේ. එතකොට මේ පිරිසිදු සද්ධර්මයට ශ්‍රවණය කරන්න දෙවියන්ට මිනිසුන්ට වාසනාව නැතු යනවා. ඒකට හේතුව වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන අගෞරවයයි. ධර්මයේ කෙරෙහි අගෞරවය, සංඝයා කෙරෙහි අගෞරවය, ශික්ෂාව කෙරෙහි අගෞරවය, සමාධිය කෙරෙහි අගෞරවය. එනම් බුද්ධ ශාසනය පිරිහෙන්න හේතු වෙන්නේ මේන්න මේ කියපු කරුණෝ. ඉතින් යම්කිසි කෙනෙක් තුල මේන්න මේ කියපු කරුණු තියෙනවා නම් එයා තමයි මේ බුද්ධ ශාසනය විනාශ කරවන්න හේතු වෙන කෙනා. එනිසා පින්වත්නි අපි මේන්න මේ කරුණු බැහැර කරලා මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්න නම්, මේ බුද්ධ ශාසනයේ දෙවියන් මිනිසුන් අතර බොහෝ කාලයක් පවතින්න නම් අපි ශාස්ත්‍රු ගෞරවය ඇති කර ගන්නට ඕන. ධර්ම ගෞරවය ඇති කර ගන්නට ඕන. සංඝ ගෞරවය ඇති කර ගන්නට ඕන. ශික්ෂා ගෞරවය ඇති කර ගන්නට ඕන. ඒ වගේම පින්වත්නි සමාධි ගෞරවය ඇති කර ගන්නට ඕන. ඒ ගෞරවය ඇති කර ගැනීම තුළින්මයි මේ බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් පවතින්නේ. ඒ බුද්ධ ගෞරවයේ තියෙන කෙනාට, ධර්ම ගෞරවයේ තියෙන කෙනාට, සංඝයා කෙරෙහි ගෞරවයේ තියෙන කෙනාට, ශික්ෂාව කෙරෙහි ගෞරවයේ තියෙන කෙනාට, සමාධිය කෙරෙහි තියෙන ගෞරවයේ තියෙන කෙනා කවදාවත් අධර්මී කියන්නේ නැහැ. එයා ධර්මයේ විසින් අධර්මී කියන්නේ නැහැ. එයා අවිනී ධර්මයේ විනී හැටියට කියන්නේ නැහැ. එයා ධර්මයේ හැටියට කියනවා. අධර්මයේ හැටියට කියනවා. අවිනය හැටියට කියනවා. විනය හැටියට කියනවා. එනිසා පින්වත්නි අපි මේ බුද්ධ ශාසනයේ දිනුවට කැමති නම් මේ දෙවියන් මිනිසුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස, දෙවියන්ට මිනිසුන්ට සුගති රැකවරණය සලසලා දෙන, මේ දුකින් නිදහස් වෙන්න හේතු වෙන මේ සී සද්ධර්මයේ බොහෝ කාලයක් දෙවියන් අතර මිනිසුන් අතර මේ කතා වෙනවට කැමති නම්, මේ දෙවියන්ට මිනිසුන්ට බොහෝ කාලයක් මේ ධර්මයේ
ඇහිනවට කැමති නම් අපි කළ යුත්තේ මේ ශාස්ත්‍ර ගෞරවය ඇති කරගන්න එකයි. ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ, ශික්ෂා ගෞරවේ, සමාධි ගෞරවේ කියන මෙන්න මේ කරුණු ඇති කරගන්න එකයි. පින්වත්නි, දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ විවේකයෙන් වැඩ සිටියදී උන්වහන්සේට කල්පනා කළා කුමකට ගෞරවයෙන් වාසය කරනකොටද මේ අකුසල් දුරු වෙන්නේ, කුසල් දිනු වෙන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට විවේකයෙන් වාසය කරනකොට අදහසක් ඇති වුණා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා ශාස්ත්‍රඥ වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරනකොට තමයි, ශාස්ත්‍රඥ වහන්සේට කීකරුව වාසය කරනකොට තමයි අකුසල් දුරු වෙන්නේ, කුසල් ධර්මයන් දිනු වෙන්නේ. එනම් පින්වත්නි, අපිට කුසල් දහම් දිනු වෙන්න නම්, අපි තුල අකුසල් බැහැර වෙලා යන්න නම් අපි පළමුවෙන්ම ශාස්ත්‍ර ගෞරවයෙන් වාසය කරන්නට ඕන. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා මේ ධර්මයට ගෞරව කරමින් සත්කාර කරමින් වාසය කරද්දී තමයි අකුසල් දුරු වෙලා යන්නේ, කුසල් ධර්මයන් දිනු වෙන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කල්පනා වුණා සංඝයාට ගෞරවයෙන් වාසය කරනකොට තමයි අකුසල් දහම් දුරු වෙන්නේ, කුසල් දහම් දිනු වෙලා යන්නේ. ඒ වගේම ශික්ෂාවට ගෞරව කරනකොට තමයි, සත්කාර කරනකොට තමයි මේ අකුසල් දහම් දුරු වෙලා යන්නේ, කුසල් දහම් දිනු වෙලා යන්නේ. ඒ වගේම සමාධියට ගෞරව කරනකොට තමයි අකුසල් දුරු වෙන්නේ, කුසල් දහම් දිනු වෙන්නේ. ඒ වගේම අප්‍රමාදයට ගෞරව කරනකොට තමයි අකුසල් දුරු වෙන්නේ, කුසල් දහම් දිනු වෙලා යන්නේ. ඒ වගේම දහම් පිළිසඳරට ගෞරව කරනකොට තමයි, සත්කාර කරනකොට තමයි අකුසලී දුරු වෙලා යන්නේ, කුසල් දහම් දිනු වෙන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේට විවේකයෙන් වාසය කරනකොට උන්වහන්සේට කල්පනා වුණා. උන්වහන්සේ හිතුවා මට මේ ඇතිවෙච්ච අදහස පිරිසිදු අදහසක්, පාරිශුද්ධ අදහසක්. ඉතින් මම මේ ඇතිවෙච්ච අදහස ශාස්ත්‍රඥ වහන්සේ ළඟට ගිහිල්ලා කියා සිටින්න ඕනි. එතකොට මේ ධර්මී තවත් පිරිසිදු වෙනවා, තවත් පාරිශුද්ධත්වයට පත් වෙනවා කියලා සාරිපුත්තයන් වහන්සේට හිතුණා. ඒක හරියට මේ වගේ දෙයක්. ඔන්න කෙනෙකුට පිරිසිදු රත්තරන් හම්බ වෙනවා. පිරිසිදු රත්තරන් හම්බ වෙච්ච කෙනා මොකද කරන්නේ? ඒ රත්තරන් ටික තවත් පිරිසිදු කරගන්න, තවත් පාරිශුද්ධ කරගන්න රංකරුවෙක් ළඟට ගිහිල්ලා මේ රත්තරන් ටික දෙනවා. එතකොට මේ රංකරුවා මොකද කරන්නේ? ඒ පිරිසිදු රත්තරන් තවත් පිරිසිදු කරනවා, තවත් පාරිශුද්ධත්වයට පත් කරනවා. ආන්න ඒ වගේ මට මේ ඇතිවෙච්ච අදහස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටියට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ තවත් පිරිසිදු කරાવી, තවත් පාරිශුද්ධත්වයට පත් කරાવી කියලා සාරිපුත්තයන් වහන්සේට කල්පනා වුණා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ ඇතිවෙච්ච අදහස කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළා. සාරිපුත්ත, යම්කිසි කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේට ගෞරවයෙන් වාසය කරනකොට තමයි, සත්කාර කරමින් වාසය කරනකොට තමයි අකුසල් දුරු කරන්නේ, කුසල් දිනු කරන්නේ කියලා ශාස්ත්‍රඥ වහන්සේ කියා හිටියා. ඊට පස්සේ ධර්මයට, සංඝයාට, ශික්ෂාවට, සමාධියට, අප්‍රමාදයට, දහම් පිළිසඳරට ගෞරවයෙන් වාසය කරනකොට තමයි
සත්කාර කරමින් වාසය කරනකොට තමයි අකුසල් දුරු කරන්නේ කුසල් දිනු වෙන්නේ කියලා ශාස්ත්‍රුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට කියා හිටියා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සැකවින් වදාළ දේ අර්ථේ මට මේ විදිහටයි කිව්ව විස්තර වශයෙන් වැටෙන්නේ. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම්කිසි කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතුව කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ කිව්වා. මට මේ සීසත් ධර්මයේ කෙරෙහි නම් ගෞරවයක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැද්ද? එයාට සීසත් ධර්මයේ කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙකුට කියන්න පුළුවන් කමක් නැහැ කිව්වා. මට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි නම් ගෞරවයක් නැහැ. ධර්මයේ කෙරෙහි නම් ගෞරවයක් නැහැ. හැබැයි සංඝයා කෙරෙහි නම් ගෞරවයක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ කිව්වා. යමෙකුට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැත්තම් ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැත්තම් එයාට සංඝයා කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසි කෙනෙකුට ධර්මයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ගෞරවයක් නැත්තම් එයාට ශික්ෂාව කෙරෙහි ගෞරවයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඒ වගේම යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැත්තම් එයාට සමාධිය කෙරෙහි ගෞරවයක් උපදින්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් මෙහෙම කිව්වොත් මට මේ දේවල් කෙරෙහි නම් ගෞරවයක් නැහැ. හැබැයි මට සමාධිය කෙරෙහි ගෞරවයක් තියෙනවා කියලා. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒව කෙරෙහි ගෞරවයක් නැත්තම් එයාට සමාධිය කෙරෙහි ගෞරවයක් උපදින්නේ නැහැ. යම්කිසි කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, ශික්ෂාව ගැන, සමාධිය ගැන ගෞරවයක් නැත්තම් කෙනෙකුට පුළුවන් කියන්න පුළුවන් කමක් නැහැ. මට අප්‍රමාදයේ කෙරෙහි නම් ගෞරවයක් තියෙනවා කියලා. යමෙකුට මේ කෙරෙහි ගෞරවයක් නැත්තම් එයාට අප්‍රමාදයේ කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසි කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි, සමාධිය කෙරෙහි, අප්‍රමාදයේ කෙරෙහි ගෞරවයක් නැත්තම් එයාට දහම් පිළිසඳර කෙරෙහි ගෞරවයක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ වදාලා මේවා කෙරෙහි ගෞරවයක් නැත්තම් එයාට සමාධිය කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. එයාට මේ දහම් පිළිසඳර කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. එනිසා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට දීනුව ලබන්න නම් එයාට පළමුවෙන් ඇතිවිය යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය. ශාස්ත්‍රු ගෞරවය කියන එක නිකන් උපදින එකක් නෙවෙයි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවය උපදින්න නම් එයා ශාස්ත්‍රුන් වහන්සේව හඳුනා ගන්නට ඕන. පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේව හඳුනා ගන්න නම් එයා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්නට ඕන. පින්වත්නි අපිට ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න තියෙන්නේ උන්වහන්සේගේ ගුණයන් කිරීමයි. උන්වහන්සේව හඳුනා ගන්න අපිට ගුණ 9ක් පෙන්වලා දුන්නා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. ආනි ගුණේ කිරී පැහැදීම ඇති කරගන්නට ඕන.
පින්වත්නි බුදුරජාණන් වහන්සේ අරහන් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තුල කෙලෙස් නැහැ. භාග්‍යතුන් වහන්සේ නික්ලේශී කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ නික්ලේශී බව කුමක්ද කියලා හඳුනා ගන්න නම් අපි මේ ධර්මය අහන්නට ඕන. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කෙලෙස් සහිත නොවේ. නික්ලේශී බවට පත් වෙලා නික්ලේශී බවට පත් කරන ධර්මයක් තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. උන්වහන්සේ පාරිසුද්ධත්වයට පත් වෙලා පාරිසුද්ධත්වයට පත් කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. සංසිඳීමට පත්වෙච්ච භාග්‍යතුන් වහන්සේ සංසිඳීම පිණිස තමයි ධර්මයේ වදාළේ. මේ සියලු දුක් නැති කරපු බුදුරජාණන් වහන්සේ මේ සියලු දුක් නැති කිරීම පිණිස තමයි මේ ධර්මයේ දේශනා කොට වදාළේ. කෙලෙස් නැති ඒ භාග්‍යතුන් වහන්සේ මේ කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස තමයි මේ ධර්මයේ දේශනා කොට වදාළේ. යම්කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට ඒ ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ නුවණින් විමසනකොට එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති වෙනවා. අනේ ඒ කාන්තේම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නික්ලේශී කෙනෙක් කියලා. ඒ වගේම අපගේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ ගුරු උපදේශ නැතිවයි කියලා එයාට පැහැදීම ඇති වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ තුල විද්‍යාවන් තිබුණා. ඒ විද්‍යාවට අනුව ඒ අවබෝධයට අනුව උන්වහන්සේ ජීවිතය ගත කළා. පින්වත්නි උන්වහන්සේට පුළුවන් පෙර ගත කරපු ඕනතරම් ජීවිත උන්වහන්සේට සිහි කරන්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේට ඥානයක් තියෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ සත්‍යයන් උපදින චුත වෙන හැටි දකින්න. මේ සත්‍යයන් කයින් දුස්චරිතය කරලා, වචනින් දුස්චරිතය කරලා, මනසින් දුස්චරිතය කරලා, ආර්ය උපවාද කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, දුගති ලෝක වෙලා උපදින හැටි බුදුරජාණන් වහන්සේ දැක්වදාලා. කයින් සුචරිතය කරන, වචින් සුචරිතය කරන, මනෝ සුචරිතය කරන, ආර්ය උපවාද නොකරන සම්මා දිට්ඨියෙන් යුතු සත්‍යයන් සුගතිය උපදින හැටි බුදුරජාණන් වහන්සේ දැකගත්තා. ඒ ඥානීට කියනවා චතුූපාත ඥානය කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පුළුවන් අනිත් සත්‍යයන්ගේ සිත් දකින්න. කෙනෙක්ගේ හිත සරාගී නම් ඒකත් දකින්න පුළුවන්. විරාගී නම් ඒකත් දකින්න පුළුවන්. දේශී සහිතයි නම් ඒකත් දකින්න පුළුවන්. වීත දෝෂී නම් ඒකත් දකින්න පුළුවන්. මුලාවින් යුක්තයි නම් ඒකත් දකින්න පුළුවන්. වීත මෝහී සිතකින් නම් වාසය කරන්නේ ඒකත් දකින්න පුළුවන්. කෙනෙක්ගේ හිත විසිරීලා නම් පසුතැවෙනවා නම් ඒකත් දකින්න පුළුවන්. කෙනෙක්ගේ හිත උත්තරීතරයි නම් ඒකත් දකින්න පුළුවන්. සවුත්තරයි නම් ඒකත් දකින්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගේ හිත කෙලෙස් සහිතයි නම් ඒකත් දකින්න පුළුවන්. කෙනෙක්ගේ හිත කෙලෙස් රහිතයි නම් ඒකත් දකින්න පුළුවන්. පරිචිත්ත විඥාන ඥානයෙන් බුදුරජාණන් වහන්සේ යුක්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට නොයෙක් 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේට කෙනෙක්ගේ හැකියාව නොහැකියාව දකින්න පුළුවන්. පිරිසිදුවම අපිරිසිදුකම දකින්න පුළුවන්. උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සියලු ආශ්‍රයන් නැති කරලා ආශ්‍රව රහිත බවට පත් වුණා. මේව තමයි බුදුරජාණන් වහන්සේ තුල තිබුණ විද්‍යා ධර්මයන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ චරණ ධර්මයන්ගෙන් යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි.
අනන්ත සීලෙන් යුක්තයි, සමාධියෙන් යුක්තයි, ප්‍රඥාවෙන් යුක්තයි. මේ ආදී චරණ ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ යුත්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්නයි කියලා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සුගතයි. උන්වහන්සේ සුන්දර නිවන් මාර්ගය හොයාගෙන ඒ සොඳුරු නිවන් මාර්ගය තුල ගමන් කරලා ඒ සොඳුරු නිවන් මාර්ගයෙන්ම වැඩි යුතු ඒ අමා මහ නිවනට උන්වහන්සේ වැඩම කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා සුගත කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ලෝකවිදුයි සියලු ලෝකයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. අනුත්තර පුරිස ධම්ම සාරති ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් ප්‍රාතිහාර තුනකින් දමනය කළා. ඉරිදි ප්‍රාතිහාරේනුත්, ආදේශනා ප්‍රාතිහාරේනුත්, අනුශාසනී ප්‍රාතිහාරේනුත්. එනිසා බුදුරජාණන් වහන්සේට කියනවා අනුත්තර පුරිස ධම්ම සාරති කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සත්තා දීව මනුස්සානම් මේ දෙවියන්ට මිනිසුන්ට ඉන්න එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. මේ දුකින් නිදහස් වෙන්න මාර්ගය කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි දෙවියන්ගේ මිනිසුන්ගේ එකම ශාස්ත්‍රවරයා නම්. උන්වහන්සේ සත්තා දීව මනුස්සානම් වනසේක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ අන් අයට දේශනා කළා. උන්වහන්සේ මේ හැම බුදු ගුණයක්ම දරාගෙන වැඩ සිටීමට තරම් භාග්‍යවන්තයි භගවා වනසේක කියලා පැහැදීම ඇති කරගන්නට ඕන. ආන්නී පැහැදීමෙන් යුක්ත කෙනා ඒ බුදු ගුණයන් ගැන සිහි කර කර එයා ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගත්ත කෙනාට ශාස්ත්‍රීය ගෞරවය ඇති වෙනවා. ඒ ශාස්ත්‍රීය ගෞරවයෙන් යුක්ත කෙනාට ධර්ම ගෞරවය ඇති වෙනවා. මේ ධර්මයේ ඒකාන්තීම ස්වකහාතයි. මනාකොට දේශනා කොට වදාළ ධර්මයක්. සම්දිත්තිකයි. මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් ධර්මයක්. අකාලිකයි. මේ ධර්මයේ ඕනෑම කාලයකට අයිති ධර්මයක්. එහි පස්සිකයි ඕනෑම කෙනෙකුට ඇවිල්ල බලන්න කියලා පෙන්වා දෙන්න පුළුවන් ධර්මයක්. ඕපනයිකයි. තමා තුළට පමුණවා ගත යුතු ධර්මයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැනපමණින් අවබෝධ කරගත යුතු ධර්මයක් කියලා පැහැදීම ඇති වෙනවා. ආන්නී පැහැදීමට තමයි ඒ පැහැදීමෙන් යුක්ත කෙනා පින්වත්නි ධර්මයට ගෞරව කරමින් සත්කාර කරමින් ඇසුරු කරනවා. ඒ වගේම සංඝයාට ගෞරවය ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්ත කෙනා ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කරගත්ත කෙනාට සංඝයා කෙරෙහි ගෞරවය උපදිනවා. සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නාදී කියලා මේ ගුණ දැනගෙන සංඝයා කෙරෙහි ගෞරවය ඇති කර ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ගෞරවය ඇති කරගත්ත කෙනාට තමන් රකින්න සිල්පද කෙරෙහි ගෞරවය ඇති වෙනවා. එයා ගෞරවයෙන් සිල්පද සුරකින්න කෙනෙක් බවට පත් වෙනවා. එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා, සුරකමෙන් වළකිනවා, වැරදිකාම සෙවණින් වළකිනවා, බොරු කියන එකෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. මේ ශික්ෂාපද ගෞරව කරමින් එයා මේවා ආරක්ෂා කරගන්නවා. ශික්ෂාව කෙරෙහි ගෞරවය ඇති වුණ කෙනා ශික්ෂාපද රකින්නවා. එයා තුල අකුසල් දුරු වෙනවා, කුසල් දහම් දිනු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි මේ ශික්ෂාව කෙරෙහි ගෞරවය ඇති කරගත්ත කෙනා සමාධිය කෙරෙහි ගෞරව කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධින් භික්කවේ භාවේත. මහන්නි සමාධිය වඩන්න සමාහිතෝ භික්ඛු යථා භූතං පජානාති. මහන්නි සමාධිමත් සිත් ඇති භික්ෂුව තමයි මේ ජීවිතය යථාර්ථය දකින්නේ.
කිංච යතා භූතම් පජානාති කුමක යථාර්ථය දකින්නේ ඉති රූපං මෙයයි රූපය ඉති රූපස්ස සමුදයෝ මෙයයි රූපේ හට ගැනීම ඉති රූපස් අත්තංගමෝ මෙයයි රූපේ නැතිවීම ඉති වේදනා මෙයයි විඳීම මෙයයි විඳීමේ හට ගැනීම මෙයයි විඳීමේ නැතිව යාම මෙයයි හඳුනා ගැනීම මෙයයි හඳුනා ගැනීමේ හට ගැනීම මෙයයි හඳුනා ගැනීමේ නැතිවීම මෙයයි සංස්කාර මෙයයි සංස්කාරයන්ගේ හට ගැනීම මෙයයි සංස්කාරයන්ගේ නැතිව යාම මෙයයි විඥාණය මෙයයි විඥානයේ හට ගැනීම මෙයයි විඥානයේ නැති වී යාම කියලා යථාර්ථය අවබෝධ කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධිය කෙරෙහි ගෞරවය ඇති කරගන්න කියලා. සමාධිය වඩන්න කිව්වා. සමාධිය වඩන භික්ෂුව තමයි ජීවිතයේ යථාර්ථය දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්නලා දුන්නේ. එනිසා පින්වත්නි අපි පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්නට ඕන. ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කරගන්නට ඕන. සංඝයා කෙරෙහි ගෞරවය ඇති කරගන්නට ඕන. ඒ වගේම ශික්ෂාව කෙරෙහි ගෞරවය ඇති කරගන්නට ඕන. ඒ වගේම සමාධිය කෙරෙහි ගෞරවය ඇති කරගන්නට ඕන. මේ විදිහට ගෞරවය ඇති කරගත්තු කෙනා මේ භාග්‍යතුන් වහන්සේට ධර්මයට සංඝයාට ඒ වගේම ශික්ෂාවට සමාධියට ගෞරව කරමින් සත්කාර කරමින් වාසය කරනවා. මේවා කෙරෙහි ගෞරවයෙන් යුක්තව මේවට සත්කාර කරමින් වාසය කරන කෙනා තුළ අකුසල් දුරු වෙනවා. කුසල් ධර්මයන් මේ දියුණු වෙන්න පටන් ගන්නවා. පින්වත්නි, ඒ අකුසල් දුරු කරන කෙනා කුසල් දහම් දියුණු කරගන්න කෙනා තමන්ගේ ජීවිතේට බොහෝ කුසල් දහම් එක්රැස් කරගෙන තමන්ගේ ජීවිතේට බොහෝ යහපත උදා කරගන්නවා. එයාගේ ජීවිතේට එයා මහත් වූ සැපේ උදා කරගන්නවා. මහත් වූ යහපත තමන්ගේ ජීවිතයට ඇති කරගන්නවා. එනිසා ඔබ ඉස්සෙල්ලාම ඇති කරගන්නට ඕන ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය. ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්ත කෙනාට අනිත් කුසල් දහම් අනිත් ධර්මයන් කෙරෙහි ගෞරවය ඇති වෙනවා. එයා අනිත් ධර්මයන් තමන් තුළ ඇති වෙන්න පටන් ගන්නවා. එනිසා මේ බුද්ධ ශාසනයේ පදනම තමයි ශාස්ත්‍රීය ගෞරවය. එනිසා පළමුවෙන් ඇති කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය. ඒ ගෞරවය ඇති කරගන්න නම් අපි ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා අපි දැනගන්නට ඕන. ඒ දැනගන්න නම් ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වෙන්න නම් එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ඕන. ඒ ධර්මයේ නුවණින් විමසන්නට ඕන. විමසනකොට තමයි එයාට තීරුම් යන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා. ඉතින් යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්ප මාත්‍ර හරි පැහැදීමක් තියෙනවා නම්, පුංචි හරි පැහැදීමක් තියෙනවා නම් එයා දුගතිය උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහය මානුසං දේහං දේවකායම් පරිපූර්ණසන්ති. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයා අපාය උපදින්නේ නැහැ. මේ මනුස්ස කය අතහරිනකොටම දෙවියන් අතර ගිහිල්ලා උපදිනවා කියලා. එනිසා පළමුවෙන්ම ශාස්ත්‍රඥ වහන්සේ ගැන ගෞරවය උපද්දවා ගන්නට ඕන. ඒ ගෞරවය උපදින කෙනාට ධර්මයේ ගැන ගෞරවය උපදිනවා. ශාස්ත්‍රඥ වහන්සේ ගැන ධර්මයේ ගැන ගෞරවය උපදින කෙනාට සංඝයා කෙරෙහි ගෞරවය උපදිනවා. මේ තෙරුවන් සරණ කෙරෙහි ගෞරවය උපදින කෙනාට ශික්ෂාව කෙරෙහි ගෞරවය උපදිනවා. මේ තෙරුවන් සරණ ගිහිල්ලා සීලයට ගෞරවය කරන කෙනාට සමාධිය කෙරෙහි ගෞරවය උපදිනවා. ඒවට ගෞරව කරන කෙනා අකුසල් දහම් දුරු කරමින් කුසල් ධර්මයන් දියුණු කරගනිමින්
තමන්ගේ ජීවිතයට බොහෝ යහපත එකතු කර ගන්නවා. එයා ඒකාන්තයෙන්ම පින්වත්නි දුකින් නිදහස් වෙන්න සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. එනිසා එයා මේ ශාස්ත්‍රඥ වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරමින්, ධර්මයේ ගෞරවයෙන් ඇසුරු කරමින්, සංඝයා ගෞරවයෙන් ඇසුරු කරමින්, සිල්පද ගෞරවයෙන් සුරකිමින්, සමාධිය වඩමින්, මේ ප්‍රඥාව දියුණු කරගනිමින් එයා මේ බුද්ධ ශාසනය තුල පිහිටලා එයා මේ දුකින් නිදහස් වෙනවා. එනිසා අපටත් මේ බුද්ධ ශාසනය තුල ශාස්ත්‍රීය ගෞරවය ඇති කරගෙන, ධර්ම ගෞරවය ඇති කරගෙන, සංඝ ගෞරවය ඇති කරගෙන, ශික්ෂා ගෞරවය ඇති කරගෙන, සමාධි ගෞරවය ඇති කරගෙන අපටත් මේ බුද්ධ ශාසනය තුල පිහිට පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. මේ බුද්ධ ශාසනයේ බොහෝ කල මේ පවතින මේ ගුණධර්මයන් දියුණු කරගන්න අපි හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ වස්සාන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කොතලාවෙල කඩුවෙල යන ලිපිණේ පදිංචි පින්වත් සමීර පෙරේරා මහත්මයා සහ මහවිල උද්‍යානයේ ඩැනිස්ටර්ද සිල්වා මාවත කොළඹ 9 යන ලිපිණේ පදිංචි සියා අතුකෝරළ මෑණියන් විසින් මේ පින්වතුන්ගේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ 2020 ඔක්තෝබර් 10 වෙනි දිනට වයස අවුරුදු 18ක් සපිරෙන දිසේන් නිම්ලක පෙරේරා ඒ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඒ පුතුණුවන්ට ආශිර්වාද කිරීම පිණිසත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමිනුත් ඒ වගේම 2020 ඔක්තෝබර් 10 වෙනි දිනට අවුරුදු 70ක් සපිරෙන සියා අතුකෝරළ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්වතුන් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් අපි රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණේ ආශිර්වාදේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපුවේ සියලු පින්වතුන්ටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු පින්වතුන්ටත් සලසා දෙත්වා. දෙවියෝද අමහා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන්නයිරින් උදව් උපකාර කළ ඒ සියලු පින්වතුන් නමින් මේ පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතින්ගේ පරලොව ජීවිත සැපෙන් සැපයටපත් වෙත්වා. ඒ ඥාතීන්ටද සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් භාවයේ සැලසෙත්වා, චිරජීවනයේ සැලසෙත්වා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා ඒ දායකත්වයේ දරූ සමීර පෙරේරා පියාණන්ට, පූර්ණිමා පෙරේරා මෑණියන්ට, ඒ වගේම හයාරා පෙරේරා දියණියට, සයාරා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම පීජී ආර්යදාස පියාණන්ට, ගයාන් පුතණුවන්ට, අනුරාධා දියණියට, අමිල පුතණුවන්ට, ගයත්‍රී දියණියට, සසිරු හිරුන්දි දිහස් අමා යන මුණුබුරු මිරිමිරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ දුවා දරුවන් නැතුළු ඒ පවුලේ සියලු දෙනාට
මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා ඒ දායකත්වයේ සැපූ ඒ සියා අතුකෝරළ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් සද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන ඒ සියලු පින්තුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සද්ධා ඒ කාර්ය මණ්ඩලයේ සියලු පින්තුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු පින්තුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.